ආයිබෝවන් දුවේ පුතේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබට පුනරීක්ෂණ පාඩම් වැඩසටහනක් අපි සූදානම් කරලා තියෙනවා. එහි විද්‍යාව පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි අද සාකච්ඡා කරන්න සූදානම්. එහි ප්‍රශ්න පත්‍රය මේ වෙනකොටත් ඊනනපියස වෙබ් අඩවියට අපි අතුලත් කරලා තියෙනවා. ඔබට පුළුවන් ප්‍රශ්න පත්‍රයට නියමිත පැයක කාලය හරියටම පාවිච්චි කරලා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා ඊට පස්සේ මේ වෙබ් වැඩසටහන එහෙම නැත්නම් මේ වීඩියෝ වැඩසටහන නරඹලා ඒකත් එක්ක සංසන්දනාත්මකව බලා ගන්න පුළුවන් උත්තර ඔබ සැපයූ උත්තර හරියටම හරිද නිවැරදිද කියන එක බලන්න පුළුවන්. හරි අපි එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ බලගූර්ණයේ ඒකකය කුමක්ද කියන එක. ඒකෙදී උත්තර හතරක් අපිට දීලා තියෙනවා. අපි බලමු බලගූර්ණය කියන්නේ මොකක්ද කියලා. බලගූර්ණය කියලා කියන්නේ බලයක් වස්තුවක් මත යෙදුවට පස්සේ එම වස්තුව භ්‍රමණය වෙන්න, කරකැවෙන්න පෙළඹුමක් දක්වනවා නම් අපි ඒකට කියන්නේ බලගූර්ණයක් කියලා. එතකොට මේක අපි සමීකරණයකට යොදා ගත්තොත් බලගූර්ණය සමානයි බලය වැඩි කිරීම අක්ෂයේ සිට බලයට ඇති ලම්බක දුර කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ සමීකරණයට අපි ඒකක ආදේශ කරොත් එහෙම බල ඒකකය නිව්ටන්, දුරමනින ඒකකය මීටර්. ඒ නිසා බලගූර්ණය සමානයි නිව්ටන් වැඩි කිරීම මීටර් කියන ඒකකය ලැබෙනවා. එතකොට මේකේ සංකේත අපි බැලුවොත් එහෙම NM capital N සහ simple M තමයි මේකේ බලගූර්ණයේ ඒකකය වෙන්නේ. එතකොට එහෙම ගත්තාම පිළිතුර අංක 2. පළවෙනි ප්‍රශ්නෙට අදාළ පිළිතුර අංක 2. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. දෙවෙනි ප්‍රශ්නේදී අපිට තියෙන්නේ ජලයේ ද්‍රාව්‍ය ශාකවල තියෙන කාබෝහයිඩ්‍රේට මොකක්ද කියන එක තමයි අපේ ප්‍රශ්නේ වෙන්නේ. එතකොට මේකේ පිළිතුරු හතර ගත්තාම අපි දන්නවා කාබෝහයිඩ්‍රේට ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. එකක් මොනොසැකරයිඩ්, අනිත් එක ඩයිසැකරයිඩ්, අනිත් එක පොලිසැකරයිඩ්. මේකෙන් මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් කියලා කියන සංයෝග ජලයේ දිය වෙනවා. එහෙම ගත්තාම මේකේ පිළිතුරු විදිහට තියෙන ග්ලූකෝස් සහ සුක්‍රෝස් ජලයේ දීවන සංයෝග. ඒ නිසා මේකේ අපිට මෙතින්දි ප්‍රශ්නයෙන් ඒ උත්තර දෙක ඉවත් කරන්න පුළුවන්. මොකද ජලයේ අද්‍රව්‍ය කියන අපෙන් අහන්නේ. ඒ හින්දා අපිට උත්තර දෙකයි ලැබෙන්නේ ග්ලයිකෝජන් සහ සෙලියුලෝස්. එතකොට ඒ උත්තර දෙකෙන් අපි ගන්න ඕනේ කොයිකද කියන එක තමයි අපිට තෝරගන්න වෙන්නේ. මේකෙදි ශාකමය සංයෝගය මොකක්ද කියලා අපිට තෝරගන්න වෙනවා. ග්ලයිකෝජන් සතුන් තුල තියෙන්නේ, සෙලියුලෝස් තමයි ශාකවල තියෙන්නේ. ඒ නිසා උත්තරේ විදිහට අපිට ගන්න තියෙන්නේ පිළිතුරු අංක 4 සෙලියුලෝස්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නයේදී අපෙන් අහන්නේ ද්විපරමාණුක සහ ත්‍රිපරමාණුක කියන අවස්ථා දෙකේම වායුවක් විදිහට පිහිටන සංයෝගය කුමක්ද කියන එක. එතකොට එතනදී ගත්තාම ඔක්සිජන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන් කියන අවස්ථා තුනම එහෙම නැත්නම් උත්තර තුනම අපිට මෙතෙන් සලකන්න පුළුවන්. ආගන් කියන එක මුල් වටේදීම අපිට ඉවත් කරන්න පුළුවන්. මොකද එයා පරමාණු විදිහට පවතිනවා මිසක් අණු විදිහට පවතින්නේ නැති නිසා. ඒ හින්දා ඉතිරි තුන් දෙනාගෙන් අපි සලකපුවාම නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ද්විපරමාණුක අණු විදිහට තිබුණට N2 සහ H2 විදිහට තිබුණට ඒ දෙන්නගෙම ත්‍රිපරමාණුක ස්වභාවයක් නැහැ. එහෙනම් අපිට ඔක්සිජන් තමයි මෙතෙන්දී උත්තරේ විදිහට ඉතිරි වෙන්නේ. ඒක ගැන අපි තව විස්තරාත්මකව කතා කරොත් එහෙම ඔක්සිජන් සලකපුවාම එයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් අවශ්‍යයි යාට ස්ථායි වෙන්න. එයා මොකද 6 වෙනි කාණ්ඩය නිසා. ඒ නිසා ඔක්සිජන් මේ සඳහා තවත් ඔක්සිජන් පරමාණුවක් එක්ක සම්බන්ධ වෙලා O2 කියන අණුව ද්විපරමාණුක අණුව හදනවා. ඊට අමතරව මේ O2 එහෙම නැත්නම් ඔක්සිජන් අණු
ඉහළ වායුගෝලයට ගියාට පස්සේ ස්තරගෝලයේදී UV කිරණත් එක්ක ක්‍රියාත්මක වෙලා ක්‍රියා කරලා O2 බිඳ වැටිලා ඔක්සිජන් පරමාණු හදනවා. ඔය හැදෙන ඔක්සිජන් පරමාණු සහ O2 අණු එකට සම්බන්ධ වෙලා O3 එහෙම නැත්නම් අපි කියනවා ඕසෝන් කියලා හඳුන්වන අණු හදනවා. එයා 3 පරමාණුක O3 ඔක්සිජන් පරමාණු 3ක්. ඒ නිසා මෙතන විදිහට ද්විපරමාණුක සහ ත්‍රිපරමාණුක කියන අණු වර්ග දෙකම අදාළ වෙන්නේ ඔක්සිජන්ට පිළිතුරු අංකය 1. අපි බලමු ඊළඟ ප්‍රශ්නය හතරවෙනි ප්‍රශ්නය වෛරස තුල අඩංගු වෙන ස්වභාවය අපෙන් අහන්නේ DNA ගැන කොහොමද කියන එක. වෛරස මේ දිනවල කොහොමත් අපි විශේෂයෙන් සාකච්ඡා කරනවා වෛරස ගැන. ඒ නිසා වෛරසයක් කියලා කියන්නේ ජීවී කාණ්ඩයක්ද එහෙම නැත්නම් අජීවී කාණ්ඩයක්ද කියලා වෙන් කරන්න බැරි තරමට විශේෂ ශුද්‍ර ජීවියෙක්. එයාගේ ජීවී ස්වභාවය වෙන්නේ ගුණණය වීම විතරයි. මේ ගුණණය වීමට එයා දායක කරගන්නේ ප්‍රෝටීන කොපුවක් තුල අඩංගු DNA හෝ RNA කොටසක් තමයි. DNA හෝ RNA කොටසක් ප්‍රෝටීන කොපුවක් තුල අඩංගු වෙලා හැදෙන ව්‍යුහයක් තමයි වෛරසයක් කියලා කියන්නේ. එහෙම ගත්තාම පිළිතුර අංක 3. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. පස්වෙනි ප්‍රශ්නයෙන් අපිට තියෙන්නේ ඩවුන්ස් කෝෂය රූපසටහනකින් පෙන්වුම් කරලා තියෙනවා. ඩවුන්ස් කෝෂය කියලා කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්, විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරලා සෝඩියම් ලෝහය නිෂ්පාදනය කරන්න පුළුවන් ඇටවුම තමයි ඩවුන්ස් කෝෂය කියලා කියන්නේ. එතකොට ඩවුන්ස් කෝෂයේ තියෙනවා සියලු කොටස් නම් කරලා තියෙනවා. හැබැයි ඉලෙක්ට්‍රෝඩ දෙක X සහ Y කියන ඉලෙක්ට්‍රෝඩ දෙක අපෙන් අහනවා. අපෙන් කුමක්ද ඉලෙක්ට්‍රෝඩ දෙක කියලා තමයි අහන්නේ. මේකෙදි සිද්ධ වෙන්නේ මේකයි. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරනකොට සෝඩියම් ධන විදිහටත් ක්ලෝරීන් ඍණ විදිහටත් අයනීකරණය වෙනවා. ඒ අයනීකරණය වෙන අයන ධන අයන කැතෝඩය වෙතට ගමන් කරනවා, ඍණ අයන ඇනෝඩය වෙතට ගමන් කරනවා. කැතෝඩය වෙන්නේ වානේ වලින් හදපු කැතෝඩයක් තියෙන්නේ. වානේ කැතෝඩයට ගිය සෝඩියම් ධන අයන සෝඩියම් පරමාණු බවට පත් වෙනවා. ඒ වගේම මිනිරං වලින් තමයි නිර්මාණය කරලා තියෙන ඇනෝඩය. එතකොට ඒ ඇනෝඩය වෙතට යන ක්ලෝරයිඩ් අයන ක්ලෝරීන් වායුව බවට පත් වෙනවා. ඉතින් අපෙන් අහන්නේ ඇනෝඩය සහ කැතෝඩය කුමක්ද කියන එක. කැතෝඩය වානේ, ඇනෝඩය මිනිරං තමයි පිළිතුරු අංකය වෙන්නේ අපිට. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. 6 වෙනි ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නයේදී යම් ද්‍රවයක් තුල පීඩනය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන තමයි අපෙන් අහන්නේ. දැන් ඇත්තනම මේ ද්‍රවයක් විදිහට අපි සැලකපුවාම මෙතෙන්දී අපි ජලය සැලකුවොත් එහෙම ජලයට පීඩනයක් යෙදෙන අවස්ථා 4ක් තමයි මෙතෙන්දී දීලා තියෙන්නේ. පළවෙනි අවස්ථාවේදී සම මට්ටමේදී පීඩනයට මොකද්ද වෙන්නේ කියලා අහනවා. ඒ වගේම ද්‍රව කන්දේ උස වැඩි වෙනකොට පීඩනය මොකද වෙන්නේ කියන එක සහ සම මට්ටමේදී ඕනෑම දිශාවකට පීඩනය සමාන වෙනවා කියලා ওই වගේ කාරණා 4ක් තමයි දක්වලා තියෙන්නේ. ද්‍රව ජලය සලකපුවාම ජල භාජනයකදී එක සමාන මට්ටමේදී පීඩනය සමාන වෙනවා. සම මට්ටමේදී දැන් අපි උදාහරණයක් විදිහට භාජනයකට වතුර දාලා ඒ භාජනයේ වටෙන් සම මට්ටමේ සිදුරු ටිකක් ඇති කරොත් අපිට පේනවා සමාන දුරකට එකම ආකාරයට වතුර විදින ආකාරයක්. ඒ කියන්නේ ජලයේදී ද්‍රවයකදී සම මට්ටමේ පීඩනය සමානයි. ඒ වගේම තමයි ද්‍රව කන්දේ උස වැඩි වෙනකොට පීඩනයට මොකද්ද වෙන්නේ කියලා අපි බැලුවොත් එහෙම අර වගේම වතුර භාජනයක ඉහළ සිට පහළට සිදුරු ටිකක් ඇති කරලා අපි වතුර වක් කරලා බැලුවොත් එහෙම අපිට පේනවා භාජනයේ පතුලෙන්ම බොහෝ ඈතට වතුර විදිනවා. හැබැයි ඉහළට එන්න
ඒ වතුර විදින ප්‍රමාණය ලං වෙනවා. ඒ කියන්නේ වෙනත් විදිහට කියනවා නම් ජල කඳේ උස වැඩි වෙන තරමට පීඩනය වැඩි වෙනවා. එහෙනම් දෙවන ප්‍රකාශයත් ද්‍රව කඳේ උස වැඩි වෙනකොට පීඩනය වැඩි වේ කියන එක නිවැරදි ප්‍රකාශයක්. ඊළඟට ද්‍රව පීඩනයේ සෑම දිශාවකටම ක්‍රියා කරයි කියන එක අර මම මුලින් කිව්වා වගේ වාජනයකට වතුර දාලා අපි මොන පැත්තෙන් සිදුරු කරලා බැලුවත් පීඩනය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ වතුර විදිනවා පේනවා අපිට. ඒ නිසා ද්‍රව පීඩනයේ සෑම දිශාවකටම ක්‍රියාත්මක වෙනවා. හතරවෙනි කාරණය ගත්තාම ද්‍රව කඳේ හැඩය කුමක්වත් සමාන ගැඹුරේදී පීඩනය සමාන වේ කියන මේ ප්‍රකාශය නිවැරදි. මොකද ද්‍රව කඳේ හැඩය කුමක් වුවත් පීඩනයට එක බලපෑමක් වෙන්නේ විවිධ හැඩ සිලින්ඩරාකාර හැඩ වෙන්න පුළුවන්, කේතුආකාර හැඩ වෙන්න පුළුවන්, නැත්නම් විෂම හැඩ වෙන්න පුළුවන්. ඒ මොන හැඩයක භාජනයක අපි වතුර දැම්මත් එකම මට්ටමකදී පීඩනය සමානයි. ඒ නිසා මේකෙදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුර වෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. 7 වෙනි ප්‍රශ්නය ඒකාංග මුහුමකදී සලකා බැලෙන කාරණය ගැන තමයි අපි මෙතෙන්දී බලන්නේ. අපි බලමු මුලින්ම ඒකාංග මුහුමක් කියන්නේ මොකක්ද කියලා. වචනයෙන්ම පැහැදිලි වෙනවා ඒකාංග කිව්වම එක අංග කියන අදහස. එක අංගයක් ඒකාංග මුහුමක් කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දෙකක් ආවේනිගත වෙනකොට ඒකෙදි එක ලක්ෂණයක් තමයි පරීක්ෂාවට ලක් කරන්නේ. ඒකාංග මුහුමක් කියලා කියන්නේ ඒකයි. එතකොට ඒ වගේ අදහසක් අපි බැලුවොත් එහෙම දැන් ගස්වල උස නම් උස සහ මිටි. ඒ වගේම පුෂ්පවල වර්ණය නම් දම් සහ සුදු. බීජවල හැඩය නම් රවුම් සහ හැකිලුණු. අන්න ඒ විදිහට එකිනෙකට වෙනස් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දෙකක් තමයි අපි ආවේනිගත කරන්නේ. හැබැයි එතනදී සලකා බලන්නේ එක ලක්ෂණයයි. උස සහ මිටි කියන ප්‍රතිවිරුද්ධ ලක්ෂණයේදී අපි බලනවා උස කොහොමද ආවේනිගත වෙන්නේ? එහෙම නැත්නම් මිටි කියන ලක්ෂණය. එතකොට එක ලක්ෂණයක තමයි අපි බලන්නේ. ඒ නිසා මෙතනදී පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. සංඛ්‍යාතය අනුව ආරෝහණ පිළිවෙලට සටහන්ව ඇති පිළිතුර තෝරන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතෙන්දී පිළිතුරු 4ක් තියෙනවා. අපිට ඕන වෙනවා මේක සඳහා විද්‍යුත් චුම්බක වර්ණාවලි පිළිබඳ දැනුම සහ මතකය. ඒකට ඒ අනුව අපිට තෝරන්න තියෙනවා සංඛ්‍යාතයේ අඩුම එකේ සිට වැඩි සංඛ්‍යාත තියෙන තරංගය දක්වා පිළිවෙලට. ඒතර මේ තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය. ඒකේ අඩුම සංඛ්‍යාතයේ තියෙන්නේ රේඩියෝ තරංග වලින් පටන් අරගන්නේ ටීවී තරංග, ශුද්ධ තරංග, අදෝරක්ත තරංග, ආලෝකය, පාරජම්බුල, එක්ස් කිරණ, ගැමා කිරණ විදියට. ඒ අනුව නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර. රේඩියෝ තරංග, ශුද්ධ තරංග, අදෝරක්ත තරංග කියන පිළිතුර. අපි ඊළඟට 9 වෙනි ප්‍රශ්නය බලමු. ප්‍රභා සංශ්ලේෂණය කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධකය වන්නේ පිළිතුරු 4ක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ්, ජලය, හරිත අප්‍රද, සූර්යාලෝකය. මේ ගැන කතා කරනකොට අපිට ප්‍රභා සංශ්ලේෂණයේ සාධක පිළිබඳ දැනුම අවශ්‍ය වෙනවා. එතකොට සාධක විදියට අපිට ප්‍රභා සංශ්ලේෂණය ගැන කතා කරාම ප්‍රධාන සාධක ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි බාහිර සාධක, අනිත් එක අභ්‍යන්තර සාධක. බාහිර සාධක විදියට අපි අදහස් කරන්නේ ආලෝකය, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. අභ්‍යන්තර සාධකයට අපි සලකන්නේ ශාක පත්‍ර තුල තිබෙන හරිත ප්‍රද. මේ අනුව පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර. පොලිතීන් වල ඒකාවයවය වන්නේ. පොලිතීන් වල ඒකාවයව වන්නේ පිළිතුරු 4ක් අපිට දීලා තියෙනවා. ඒකෙන් පළවෙනි පිළිතුර වෙන්නේ ඇල්කේන පවුලට අයිති එතේන් කියන අණුව. ඒකේ තනි බන්ධන වලින් යුක්ත කාබන් දෙකක් තියෙන ව්‍යුහයක්. දෙවෙනි පිළිතුරේ තියෙන්නේ ඇල්කීනයක්. එතීන් කියන ඇල්කීනය ද්විත්ව බන්ධනයක් සහිත. තුන්වෙනි පිළිතුරේ තියෙනවා ඇල්කීනයම වෙනත් ආකාරයක් හයිඩ්‍රජන් වෙනුවට ක්ලෝරින් පරමාණුවක් ඇවිල්ලා ක්ලෝරෝ එතීන් කියන සංයෝගය. හතරවෙනි පිළිතුරේ තියෙනවා
H පරමාණුවක් වෙනකොට ෆ්ලූරින් පරමාණුවක් එකතු වෙලා ෆ්ලූරෝඑතීන්. එතකොට මේ වගේ එක අවයවයක් වැඩි වාර ගණනක් එකට සම්බන්ධ වෙලා අපි බහු අවයවීකරණ ක්‍රියාවලට ලක් වෙලා තමයි පොලිමර් එකක් හැදෙන්නේ. අපි ඒ අනුව මේකේ පිළිතුර වෙන්නේ එක නෙමේ එක වැරදි. දෙවෙනි පිළිතුර තමයි පොලිතීන් කියන පොලිඑතීන් කියන සංයෝගයේ මූලික අවයවය ඒකාවයවය වෙන්නේ. තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුරක් නෙමෙයි. ඒකට හේතුව ඒක තියෙන්නේ ක්ලෝරෝඑතීන්. එකෙන් හැදෙනවා නම් හැදෙන්නේ පොලික්ලෝරෝඑතීන්. හතරවෙනි පිළිතුර ෆ්ලූරෝඑතීන්. ඒකත් බහු අවයවීකරණ වුණාම වෙන්නේ පොලිෆ්ලූරෝඑතීන් හැදෙන නිසා නිවැරදි පිළිතුර වෙන්නේ දෙවැනි පිළිතුර. අපි ඊළඟ ප්‍රශ්නය වෙත යමු. ආහාර ජීර්ණ පද්ධතියත් කොටස් කීපයක් පහත දැක්වේ. A මුඛය, B අන්න ස්රෝතය, C ආමාශය, D ශුද්‍රාන්තය. මේවා අතුරින් කාබෝහයිඩ්‍රේට් වල රසායනික ජීර්ණ සිදුවන කොටස් වන්නේ. කියලා අපිට පිළිතුරු ටිකක් තියෙනවා. අපි බලමු එහෙමනම් මොන පිළිතුරද මේක නිවැරදි වෙන්නේ කියලා. මෙතෙන්දී මුඛය තුලදී තමයි කාබෝහයිඩ්‍රේට් ජීර්ණය ආරම්භ වෙන්නේ ඇමයිලේස් එන්සයිම් මගින්. ඊට පස්සේ ආහාර අන්න ස්රෝතය ඔස්සේ ආමාශයට ගිහිල්ලා ග්‍රහණියට ඇතුල් වෙන කොටස වෙනකොට කුඩා ආන්ත්‍රය තමයි පටන් ගන්න ශුද්‍රාන්ත්‍රය. එතෙන්දී තවත් ස්‍රාව වෙන ආග්නේශ විෂ මගින් ඇමයිලේස් එකතු වෙන නිසා ජීර්ණය ආරම්භ වෙනවා. එහෙමනම් කාබෝහයිඩ්‍රේට් කොටස් ජීර්ණය සම්පූර්ණ වෙනවා මුඛයේදී සහ ශුද්‍රාන්ත්‍රයේ මුල් කොටසේදී. ඒ අනුව නිවැරදි පිළිතුර 4 තමයි අපිට ගන්න වෙන්නේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණ ක්‍රියාවලිය සිදුවන කොටස් විදියට නිවැරදි පිළිතුර 4. අපි ඊළඟට අනෙක් ප්‍රශ්නයට යමු. මේ ප්‍රශ්නයේ තියෙන සන්නායකයක් සහ අර්ධ සන්නායකයක් අතර වෙනස්කමක් නොවන පිළිතුර තෝරන්න. එවනම් අපිට දීලා තියෙනවා වගුවක සන්නායක සහ අර්ධ සන්නායක අතර සංසන්දනයක්. පළවෙනි පිළිතුර දිහා බලමු අපි. විදුලිය හොඳින් සන්නායනය වේ. අර්ධ සන්නායක තුල සාපේක්ෂව අඩුය. දෙවෙනි පිළිතුරේ තියෙන්නේ ධාරා ගමනට ආරෝපණ ඉලෙක්ට්‍රෝන උපකාරී වේ. අර්ධ සන්නායක තුල ඉලෙක්ට්‍රෝනට අමතරව කුහරදායක වේ. ඒතරේ ප්‍රකාශන දෙකේම හරි පිළිතුරු තියෙන්නේ. තුන්වෙනි පිළිතුරේ තියෙන උෂ්ණත්වය වැඩි වෙන විට ප්‍රතිරෝධිතාව අඩු වේ. උෂ්ණත්වය වැඩි වෙන අර්ධ සන්නායක තුල ප්‍රතිරෝධතාව වැඩි වේ. එතන තියෙනවා අපිට පොඩි මේ සොයා බැලුතු කරුණක්. උෂ්ණත්වය වැඩි වෙනකොට සන්නායක තුල ප්‍රතිරෝධිතාවය වැඩි වෙනවා. එහෙනම් සන්නායකතාවයේ අඩුවීමක් වෙනවා. අර්ධ සන්නායක තුල ප්‍රතිරෝධිතාවය අඩු වෙලා සන්නායකතාවය වැඩි වෙනවා. ඒ පිළිතුරේ තමයි දැනට බලපු උත්තර තුනේ වෙනසක් තියෙන. අපි ඊළඟ පිළිතුරත් බලමු. උෂ්ණත්වය වැඩි වෙන විට සන්නායකතාවය වැඩි වේ. සන්නායක තුල එහෙම වෙන්නේ නැහැ. සන්නායකතාවය අඩුවීමක් වෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙන විට සන්නායකතාවය වැඩි වේ අර්ධ සන්නායක වල. ඒතකොට එතනත් ඒකේ නිවැරදිකමක් තියෙනවා. නමුත් පිළිතුරු දෙකම ගැටලුවක් නිසා මේකේ වෙනස සලකා බැලුවම උෂ්ණත්වය වැඩි විට ප්‍රතිරෝධතාව අඩු වීම, අර්ධ සන්නායක වල උෂ්ණත්වය වැඩි වෙන විට ප්‍රතිරෝධීතාවය වැඩි වීම වගේ වෙනස්කමට අදාළ වෙන පිළිතුර වෙන්නේ හරි පිළිතුර විදියට 3 තමයි අපිට තෝරගන්න වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නය වෙත යමු. ශේෂ්ත්‍ර අධ්‍යයනයකදී හමු සතුන් කිහිප දෙනෙකුගේ රූප පහත දැක්වේ. පහත පරිදි වේ. අපිට රූප A B C D E ලෙස රූප පහක් තියෙනවා. එතකොට අපිට ඒක මිර්ධිය ජලාශයකින් හමු වෙන්නේ නොහැකි සතුන් තෝරන්න තියෙන්නේ. අපි ඒකෙදි අලමු පින්තූරේ තියෙන ටික බැලුවම අපිට ලැබෙනවා CE කියන සත්ව කණ්ඩායම් දෙක අයිති වෙන්නේ එකයින්ඩෝමේටා වංශයට. ඒතර ඒගොල්ලෝ සියලු දෙනාම කරදිය වාසීන්. ඒතර CE කියන්නේ එහෙමනම් කරදිය වාසී සතුන්. පළවෙනි A වල ඉන්න නිඩාරියා පවුලට අයිති අය තමයි ඔය මේ ජෙලිෆිෂ් වගේ අය. ඒගොල්ලෝ එතකොට මිරිදිය වාසීන් නුත් ඉන්නවා. ඉතින් ඒ පිළිතුර වැරදි. ඇන්ලිඩාව තමයි B එකේ ඉන්නේ. එතකොට එයා කරදිය මිරිදිය වාසී දෙකටම ඉන්න නිසා ඒ පිළිතුර වැරදි. D රූපයේ ඉන්නේ ආත්‍රපෝඩාවන්. ඒගොල්ලෝ කරදිය මිරිදිය වගේ භෞමික වාසීනුත් ඉන්නවා. ඒ නිසා D පිළිතුරත් වැරදි. එතකොට එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්නේ C සහ E අඩංගු තුන්වැනි පිළිතුර. හරි. අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය 14.
14 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ PQR ලෝහමය මූලද්‍රව්‍ය 3ක් තියෙනවා. ඒ මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් දීලා තියෙනවා. ප්‍රකාශ 3ක්. ඒ ප්‍රකාශ අනුව අපිට පිළිතුරක් ගන්න තමයි තියෙන්නේ. එතෙන්දී පළවෙනි ප්‍රකාශයෙන් කියන්නේ P වල ලවණ ද්‍රාවණයකට R කියන ලෝහය දාපුවාම P විස්ථාපනය වෙනවා. දෙවෙනි එකෙන් කියනවා P වල ලවණ ද්‍රාවණයකට Q යෙදූ විට P විස්ථාපනය වෙනවා කියලා කියනවා. ඒ වගේම Q ලවණ ද්‍රාවණයකට R යෙදූ විට ප්‍රතික්‍රියාවක් සිදු නොවේ කියලා කියනවා. දැන් මෙතනදී අපිට මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයනකොට අවශ්‍ය වෙනවා සක්‍රීයතා ශ්‍රේණිය පිළිබඳ අවබෝධය. සක්‍රීයතා ශ්‍රේණියෙන් තමයි ලෝහවල ප්‍රබලතාව සහ දුබලතාව ගැන අදහසක් ගන්න පුළුවන් අපිට. හැමතිස්සෙම සක්‍රීයතා ශ්‍රේණියේ ඉහළින් තියෙන ලෝහයකට පුළුවන් පහළින් තියෙන ලෝහයක සංයෝගයකින් ලෝහ කාණ්ඩය විස්ථාපනය කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි පහළ තියෙන ලෝහයකට වඩා ඉහළින් තියෙන ලෝහය ප්‍රබල වීම. දැන් උදාහරණයක් විදිහට අපි සැලකුවොත් එහෙම කොපර් සල්ෆේට් කියන සංයෝගයට ඒකේ තියෙන ලෝහ කාණ්ඩයේ කොපර් ඊට ඉහළින් සක්‍රීයතා ශ්‍රේණියේ තියෙන මැග්නීසියම් වගේ ලෝහයක් දාපුවාම මැග්නීසියම් ප්‍රබල නිසා මැග්නීසියම්ට පුළුවන් කොපර් කියන ලෝහ කාණ්ඩය විස්ථාපනය කරලා දාන්න. එතකොට දැන් මේ දෙවෙනි ප්‍රකාශ දෙකෙන් කියන්නේ හිම එකක්. P වල ලවණ ද්‍රාවණයකට R යෙදූ විට P විස්ථාපනය වෙනවා. P වල ලවණ ද්‍රාවණයකට Q යෙදූ විට P විස්ථාපනය වෙනවා. එතකොට මේ ප්‍රකාශන දෙකේදීම P තමයි විස්ථාපනය වෙන්නේ. Q සහ R යොදපුවාම P විස්ථාපනය වෙනවා. එහෙමනම් ඒකෙන් අදහස් වෙන්නේ Pට වඩා Q සහ R කියන ලෝහ ප්‍රබලතාවයෙන් වැඩි වීමයි. ඒ කියන්නේ සක්‍රීයතා ශ්‍රේණියේ Pට වඩා ඉහළින් තමයි තියෙන්නේ Q සහ R කියන ලෝහ. එතකොට ඔන්න දැන් අපි එකක් වෙන් කරගත්තා. ඊළඟට තියෙනවා තුන්වෙනි ප්‍රකාශයේ තියෙනවා Q වල ලවණ ද්‍රාවණයකට R යෙදූ විට ප්‍රතික්‍රියාවක් සිදු නොවේ කියලා. මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒ තමයි සක්‍රීයතා ශ්‍රේණියේ පහළින් තියෙන ලෝහයකට ඉහළ තියෙන ලෝහයක සංයෝගයකින් ලෝහ කාණ්ඩය විස්ථාපනය කරන්න බෑ. අපි අර ඉස්සෙල්ලා කිව්ව තර්කයේ විලෝමය සත්‍ය නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඉස්සෙල්ලා අපි ගත්ත දෙකම මැග්නීසියම් වල අපි හිතමුකෝ සංයෝගයක් මැග්නීසියම් ක්ලෝරයිඩ්. මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන සංයෝගයට මැග්නීසියම්ට වඩා සක්‍රීයතාවයෙන් පහළින් ඉන්න කොපරව දැම්මොත් කොපර් තහඩු කෑල්ලක් දැම්මොත් කොපර් තහඩු කෑල්ලට බෑ අර මැග්නීසියම් ක්ලෝරයිඩ් වල තියෙන මැග්නීසියම්ම ඉවත් කරන්න විස්ථාපනය කරන්න බෑ. ඒකට හේතුව තමයි එතනදී මැග්නීසියම් ප්‍රබල වීම. ඉතින් ඒ නිසා අපි ගත්තාම ඔන්න අපිට දැන් පැහැදිලි කරගන්න පුළුවන් මුලින් අපි කිව්වා Pට වඩා Q සහ R ප්‍රබලයි කියලා. දැන් අපිට කියන්න පුළුවන් මෙතන P සහ R Q සහ R Pත් එක්ක බලපුවාම QR ඉහළින් පිහිටන නිසා අපිට පුළුවන් සක්‍රීයතා ශ්‍රේණියේ පෙළ ගැස්මක් ගන්න Pට වඩා ඉහළින් තමයි R ඉන්නේ Rට වඩා ඉහළින් තමයි Q ඉන්නේ කියලා අපිට පෙළ ගැස්මක් ගත්තාම දැන් සක්‍රීයතා ශ්‍රේණිය අපි ප්‍රබලතාව වැඩි එකේ ඉඳලා අඩු එක දක්වා තමයි පෙළ ගස්වන්නේ. එහෙම ගත්තාම පිළිවෙලින් QR P කියන පිළිතුර ඒ කියන්නේ පිළිතුරු අංක 2 තමයි මේකෙදි නිවැරදි පිළිතුර වෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඒ කියන්නේ 15 වෙනි ප්‍රශ්නය. 15 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ M2CO3 ප්‍රයිස් කියන සංයෝගයේ M මූලද්‍රව්‍ය විය හැක්කේ කුමක්ද කියලායි අපෙන් අහන්නේ. මෙතනදී සංයෝගයක සූත්‍ර ලැබීමක් තමයි සටහන් වෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් මෙහිමයි සංයෝගයක සූත්‍රයක් අපි ලියනකොට ලෝහ කාණ්ඩයේ සංයුජතාව අලෝහ කාණ්ඩයේ පහළින් සටහන් කරනවා. අලෝහ කාණ්ඩයට අදාළ
සංයුක්තාව ලෝහ කාණ්ඩයේ පහලින් සටහන් කරනවා. ඒ කියන්නේ සංයුක්තාව මාරු කරලා සටහන් කරනවා. එතකොට මේ අනුව මෙතනදී අපිට පැහැදිලි වෙනවා M යටින් සටහන් වෙන්නේ සංයුක්තාව එම්ට යටින් සටහන් වෙනවා සංයුක්තාව 2යි කියලා CO3ට යටින් සංයුක්තාව 3යි කියලා සටහන් වෙන්නේ. එහෙමනම් ඒකෙන් පැහැදිලි වෙන්නේ M වල සංයුක්තාව 3යි කියන එක. ඒ කියන්නේ වෙනත් විදිහට කිව්වොත් එහෙම M ආවර්තිතා වගුවේ 3 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් විය යුතුයි. එතකොට 3 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් විදිහට මේ අපිට දීලා තියෙන උත්තර වලින් ඉන්නේ ඇලුමිනියම්. ඒ නිසා උත්තරේ වෙන්නේ ඇලුමිනියම් කියන පිළිතුරු අංක 1. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඒ කියන්නේ 16 වෙනි ප්‍රශ්නය. 16 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සෙල්සියස් අංශක x කියන උෂ්ණත්වයේ තියෙන සතයක් ආසියක් රත් කරනකොට එම උෂ්ණත්වයේම ද්‍රවයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සතය ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රවයක් බවට පත් වෙනවා. එම අවස්ථාවේදී උරාගත් තාපය ජූල් y නම් y කියලා කියන්නේ මොකක්ද කියන එක තමයි අපෙන් අහන්නේ. දැන් මේ ප්‍රශ්නේදී පැහැදිලි වෙනවා ඝනයක් තමයි ද්‍රවයක් වෙන්නේ. රත් කරනකොට ඝනයක් ද්‍රව වෙනවා. එතකොට ඝනයක් ද්‍රව වෙනවා කියලා කියන්නේ මෙතනදී විලයනයක් වෙන්නේ. ඒ නිසා මෙතන විලයනයක් කියන එක පැහැදිලි අපිට. ඊළඟට අනිත් එක තමයි උෂ්ණත්වයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැතුව තමයි මේක සිද්ධ වෙන්නේ අවස්ථා විපර්යාසයක් නිසා. ඒ නිසා ඒ අවස්ථා විපර්යාසයකදී ලබා ගන්න තාපය গুপ্ত තාපයේ විදිහට ඒ තුල රැස් වෙනවා. ඒ නිසා මේක গুপ্ত තාපයක්. ඒ හින්දා පිළිතුර වෙන්නේ විලයනයේ গুপ্ত තාපය. එතකොට පිළිතුරු අංකය විලයනයේ গুপ্ত තාපය කියන 4 වෙනි පිළිතුර තමයි අපිට මෙතෙන්ද ගන්න වෙන්නේ. ඒකම තව දෙයක් කියන්න ඕනේ ඉතිරි පිළිතුරු සලකපුවාම විලයනයක් නොවන දැන් වාෂ්පීකරණයේ গুপ্ত තාපය උත්තරේකුත් ලැබෙනවා. නමුත් දැන් ඒ පිළිතුර අපිට සලකන්න බෑ මොකද වාෂ්පීකරණය කියලා කියන්නේ ද්‍රවයක් වායුවක් වෙන අදාළ නිසා මෙතනදී අපිට දීලා තියෙන ඒ අවස්ථාවක් නෙමෙයි ඝනයක් ද්‍රවයක් වීම නිසා අපිට වාෂ්පීකරණයේ গুপ্ত තාපය සලකන්න බෑ ඒක අපිට ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා පිළිතුර වෙන්නේ අංක 4. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඒ කියන්නේ 17 වෙනි ප්‍රශ්නය. ඒකේ තියෙන්නේ සෛලේක අඩංගු ඉන්ද්‍රියකා සම්බන්ධ ප්‍රකාශ තුනක් තියෙනවා. සෛල බිත්තිය සහ ප්ලාස්ම පටලයේ සෛලය තුළට ද්‍රව්‍ය ඇතුල් වීම හා පිටවීම පාලනය කරයි. දෙවෙනි ප්‍රකාශය කියනවා සෛල බිත්තියේ සංඝටකයක් ලෙස සෙලියුලෝස් අඩංගු වේ. සීවල කියනවා මිනිසාගේ සෑම සෛලයකම වර්ණදේය 46 බැගින් අඩංගු වේ කියලා. මේ ප්‍රකාශ වලින් පළවෙනි ඒ කියන්නේ A කියන ප්‍රකාශය සහ C කියන ප්‍රකාශය වැරදි. මම පැහැදිලි කරන්නම් ඇයි කියලා. A කියන ප්‍රකාශයේදී සෛල බිත්තිය හා ප්ලාස්ම පටලය කියන දෙක ගැනම තමයි මෙතෙන්දි කියන්නේ ද්‍රව්‍ය හුවමාරුවට දායක වෙනවා කියලා. ඇත්තටම කියනවනම් සෛල බිත්තිය කරන්නේ ද්‍රව්‍ය හුවමාරු කාර්යයක් නෙමෙයි. සෛල බිත්තිය ශාක සෛලවල පමණක් තියෙන එයා සන්ධාරණයට දායක වන ව්‍යුහයක්. ප්ලාස්ම පටලය තමයි ද්‍රව්‍ය හුවමාරුවට දායක වෙන්නේ. ඒ නිසා මේ දෙකම සෛල බිත්තියත් මෙතෙන්ට ගලපලා තියෙන නිසා A කියන ප්‍රකාශය අපිට වැරදි කියලා ඉවත් කරන්න පුළුවන්. ඊළඟට C කියන ප්‍රකාශයත් එහෙමයි. සෑම සෛලයකම මිනිසාගේ සෑම සෛලයකම වර්ණදේය 46ක් නැහැ. ඒ තමයි ජන්මානු සෛල ගත්තාම ජන්මානු සෛලවල වර්ණදේහ 23 බැගින් තමයි තියෙන්නේ. වර්ණදේහ 46 බැගින් නැහැ. එතකොට ඒ විදිහට සලකපුවාම B කියන ප්‍රකාශය විතරයි මෙතනදී නිවැරදි වෙන්නේ. B ප්‍රකාශය සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය සෙලියුලෝස් වේ. එම නිසා නිවැරදි ප්‍රකාශය B පමණක් නිවැරදි වෙන පිළිතුරු අංකය 2. ඊළඟ ප්‍රශ්නය 18 වෙනි ප්‍රශ්නය. මේ දීලා තියෙන ප්‍රස්ථාරයට අදාළව තමයි අපිට මේකෙදි පිළිතුරු ලබා ගන්න වෙන්නේ.
ප්‍රතික්‍රියාවට අදාළ ශක්ති සටහනක් ඊට අදාළ ප්‍රතික්‍රියාව හා තාප විපර්යාසයන් නිවැරදිව දක්වන පිළිතුර තමයි අපිට තෝරන්න තියෙන්නේ. දැන් ප්‍රස්ථාරය දිහාව බලපුවාම අපිට පැහැදිලි වෙනවා ප්‍රතික්‍රියක තියෙන මට්ටමට වඩා ඵල ඉහළින් දක්වලා තියෙනවා. ඒ නිසා ප්‍රතික්‍රියක වලට වඩා ඵල ඉහළින් දක්වලා තියෙනවා කියන එකේ අදහස තමයි ඵලවල ශක්තිය වැඩියෙන් තියෙනවා කියන එක. ඒ නිසා ශක්තිය අවශෝෂණය වෙලා තියෙනවා. එහෙම ගත්තාම ශක්තිය අවශෝෂණය වීම කියන පිළිතුරු අපිට මෙතින්දි සලකලා බලපුවාම 1 හා 4 කියන පිළිතුරු කෙලින්ම මුලින්ම අපිට ඉවත් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි පළවන සහ 4 වන උත්තරවල තියෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා. ඒ නිසා තාපදායක ප්‍රතික්‍රියාවක් නෙවෙයි මේක. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. එහෙම ගත්තාම 2 හා 3 කියන පිළිතුරු තමයි අපිට සලකා බලන්න තියෙන්නේ. 2 හා 3 කියන පිළිතුරු වලින් 2 කියන පිළිතුරේ තියෙන්නේ ලෝහ සහ ජලය අතර ප්‍රතික්‍රියාවක්. එතකොට ලෝහයක් ජලය කියලා කියන්නේ මෙතෙන්දී ඇත්තටම ලෝහය වෙන්නේ සෝඩියම්. සෝඩියම් ප්‍රබල ප්‍රතික්‍රියාශීලී ලෝහයක්. එයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට තාපය පිට වෙනවා. ඒ තාපය නිසා පිටවන තාපයෙන් හයිඩ්‍රජන් ගිනි ගැනීමකට ලක් වෙනවා. ඒ නිසා එතෙන්දී එයත් තාප දායී ප්‍රතික්‍රියාවක්. ඒ නිසා දෙවෙනි පිළිතුරත් අපිට නොසලකා ඉන්න පුළුවන්. ඒක වැරදි පිළිතුරක්. ඒ නිසා පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර කැල්සියම් කාබනේට් රත් කරපුවාම වියෝජනය වෙනවා. ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ඒ නිසා පිළිතුරු අංකය වෙන්නේ අංක 3. ඊළඟ ප්‍රශ්නය ගැන අපි බලමු. 19 වෙනි ප්‍රශ්නය. 19 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ නිවසකට විදුලිය ලබා ගැනීමේදී අපිට හමු වෙන PQR කියලා හඳුන්වලා තියෙන උපකරණ එහෙම නැත්නම් උපාංග කීපයක්. ඒකේ අපි අහනවා මේ P සහ QR කියන තුන් දෙනා පිළිවෙලට හඳුන්වන්න කියලා. බැලු බැලමටම පේනවා P කියන උපකරණයට සජීවී කම්බිය පමණක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපේ ගෘහ විද්‍යුත් පරිපථවලදී P වගේ උපාංගයක් අපිට හම්බ වෙනවා. ඒ උපාංගයේදී සජීවී කම්බිය විතරයි යාට සම්බන්ධ වෙන්නේ. ඒ තමයි අධිධාරා පරිපථ බිඳිනය. අපි මේකට කියනවා සේවා විලායකය කියලා. අධිධාරා පරිපථ බිඳිනය එහෙම නැත්නම් සේවා විලායකය කියලා කියනවා P වලට. ඊළඟට අපිට හම්බෙනවා Q කියන උපාංගය උපකරණය. ඒකෙදී අර සජීවී කම්බිය නැතුව උදාසීන කම්බිය එතෙන්දී සම්බන්ධ වෙනවා Qට. ඒ කියන්නේ එයා විදුලි මීටරය. ඒ නිසා ඔන්න දැන් අපි දෙන්නෙක් හඳුනාගත්තා මුලින්ම P කියලා කියන්නේ සේවා විලායකය නැත්නම් අධිධාරා පරිපථ බිඳිනය. Q කියලා කියන්නේ විදුලි මීටරය. ඊට පස්සේ ඊළඟට අපිට හම්බ වෙනවා වෙන්කරණය. එහෙම නැත්නම් P කියලා කියන ඒ වෙන්කරණය කියලා කියන්නේ ප්‍රධාන ස්විචය. ඉතින් එහෙම ගත්තාම අපිට පැහැදිලි වෙනවා පිළිතුරු අංක 3 තමයි අපේ පිළිතුර වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය 20 ප්‍රශ්නය ඉබ්බාට වඩාත් කිට්ටු පරිණාමික බන්ධුතාවක් දක්වන්නේ කවුද කියලා තමයි අපෙන් අහන්නේ. සත්තු 4 දෙනෙක්ගේ නම් දීලා තියෙනවා. ඒකෙන් කවුද ඉබ්බාට වඩාත්ම කිට්ටු බන්ධුතාව පෙන්වන සතා මොකಾದ කියන එක තමයි අපෙන් අහන්නේ. ඒකෙදි පැහැදිලිවම අපිට තේරෙනවා පළවන සහ තුන්වන පිළිතුරු වල ඉන්න ගොළු බෙල්ලා සහ හක් බෙල්ලා කියන සතුන් දෙදෙනා අයත් වෙන්නේ අපෘෂ්ඨ වංශී වංශයක් වන මොලස්කාවන්ට. ඒ නිසා ඉබ්බා කියන සතාට බන්ධුතාවක් පෙන්වන්න බෑ. ඒකම ගෙම්බා අයත් වෙන්නේ MPB හැම නැත්නම් උභයජීව වංශයට. එහෙම සලකපුවාම නයා කියන පිළිතුරු අංක 2ට අදාළ සතා විතරයි උරග වංශයට අයත් වෙන්නේ. මොකද ඉබ්බා කියලා කියන්නේ පෘෂ්ඨ වංශී උරග
කාණ්ඩයට අයත් සතෙක්. එහෙම ගත්තාම ඒ වර්ගයටම අයත් තව සතෙක් වෙන්නේ නයා උරග. ඒ නිසා පිළිතුරු අංක 2.